සියලු දෙනාටම ජේසුස් පිහිටයි. අද දවසේ ඔබ සියලු දෙනාම මේ Yes, Peter, Father. පිළිගන්නවා. Father. අපි දන්නවා මේ කාලය බොහෝ අයට දැන් දේවස්ථාන පළාත් වලට ආපහු දේවස්ථාන වලට යන්නට නොහැකි වෙලා තිබෙනවා. නමුත් ස්වාමින් වහන්සේ ඔබව මාව අතහරින්නේ නැහැ. කුමන ස්ථානයේ හිටියත් ස්වම්භූ වන තනන් වහන්සේ ඔබ මම ළඟ ඉඳන් උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා, අපේ ජීවිතය රැකවල් කරනවා. අපි දන්නවා දැන් ලංකාවේ තත්ත්වය ඉතාමත් දරුණු අතර පත් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඔබ නිවෙස් වලටම වෙලා හැකි පමණ කුමන හෝ නමස්කාරයකට ඔන්ලයින් නමස්කාරයකට සහභාගී වෙන්න. දිව්‍යන් වහන්සේගේ කරුණාව ඒ තුල ඔබට අත්දකින්නට ලැබෙනවා. අපි මේ නමස්කාරය ආරම්භ කරමු. ස්වාමින් වහන්සේට අපේ ජීවිතය බාර කරලා මේ වෙලාවේ උන්වහන්සේට අපි ආරාධනා කරනවා අපේ ජීවිතේ උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේට පුළුවන් අපේ ලෙඩ රෝග සුව කරන්නට, ඔබ මාව ප්‍රාණවත් කරන්න උන්වහන්සේට පුළුවන්. අපේ ජීවිත ස්වාමීන් වහන්සේ වෙත තබමු. අපි ගායනා කරමු මේ ගීතිකාව. අපි මේ වෙලාව මොහොතක් අපේ ජීවිත ස්වාමින් වහන්සේට බාර කරමු. අපි සිත පිරිසුදු කරගනිමු. උන්වහන්සේට අපේ ජීවිතේ වඩින්නට. සියලු බල ඇති දෙවියන් වහන්සේ ඔබට සියලු හිත ප්‍රකාශය, ඔබට සියලු පැතීම් දැනේ, ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ප්‍රේම කරන පිණිසත්
ඔබගේ ශුද්ධ නාමය උතුරස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. අපි මේ වෙලාවේ ස්වාමින් වහන්සේට මේ ජීවිතේ බාර කරමු. උන්වහන්සේ ඔබට මට ආදරේ. ඒ ආදරය හැමදාම අත්දකින්නට නම් මේ ජීවිතේ අපේ තිබෙන අඩුපාඩුකම් අපි සකස් කරගත යුතුයි. ජේසුට ඔබ ආරාධනා කරන්න ඔබේ ජීවිතේට මේ වෙලාවේ. ජේසුනි අපි දනුවත්ව වැරදි කරලා ඇති, නොදනුවත්ව වැරදි කරලා ඇති. ඔබ වහන්සේ බලවන්තයි. ඔබ වහන්සේට පුළුවන් එක වචනෙන් අපේ ජීවිතේ පවිත්‍ර කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ මේ වෙලාවේ අත ගහලා මගේ ජීවිතේ පවිත්‍ර කරන්න කියලා ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා ස්වාමින් වහන්සේට බාර වෙලා හොඳට යාඥා කරන්න ස්වාමින් වහන්සේට. උන්වහන්සේ සිතින් වචනෙන් ක්‍රියාවෙන් වුණු සෑම පාපයක්ම උන්වහන්සේ මේ මොහොතේ ඉවත් කරන්නට යනවා. ඔබ කැමති නම් ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතයට එන්නට ඕන කියලා මේ වෙලාව අපි භාවිතා කරමු ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නට. මගේ පාප සෝදලා මගේ ශාප දුරලලා එලේවලින් මසෝදලා මා අලුත් කළා එලේවලින් එලේවලින් ඒ අනගිලේවලින් එලේවලින් එලේවලින් ජේසුස් කෙලේවලින්. ඔබ ස්වාමීන් වහන්සේට බාර වෙලා මේ ගීතිකාව දන්නේ නැති වුණත් මේ වචන ඇහෙන විට ඒ රුධිරය අප වෙනුවෙන් හලපු ජේසුට ඔබේ ජීවිතේ බාර කරන්න. මගේ පාප සෝදලා මගේ ශාප දුරලලා එලේවලින් මසෝදලා මා අලුත් කළා එලේවලින් එලේවලින් ඒ අනගිලේවලින් එලේවලින් එලේවලින් ජේසුස් කෙලේවලින්. අපි යාඥා කරමු. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාවදානය කර සිළු පවෙන් ඔබ මුදා නව ජීවිතය කාලයේද ශුද්ධාත්මන්ගේ අනුග්‍රහ සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. අපි මේ අවස්ථාවේ අපි මේ අවස්ථාව තවදුරටත් අපි යාඥා කරමු. දෙවිඳුනි අපගේ ගැඹුරු සාගින්න තෘප්තිමත් කරන්නත් බලය හා ධනයේ අනිසි බලපෑමෙන් අපව ආරක්ෂා කරන්නත් හැක්කේ ඔබ වහන්සේට පමණක්මය. ඔබ වහන්සේ කෙරෙහි වන විශ්වාසයෙන් ලැබෙන ආරක්ෂාවත් ප්‍රීතියත් අප දැනගන්නා පිණිසත් අන් හැම දෙයකටම වඩා ඔබ රාජ්‍ය කරේ බලා සිටින්නටත් අපට ඉගැන්වූ මැනව. අපගේ ස්වාමී වූ යේසු ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි අයද සිටිමු. ආමෙන්. අපි මේ වෙලාවේ සුදු සුභාරංචි පළමුවන කියවීමට අපි ඇතුළත් වෙමු. පළමුවන කියවීම මම ඉල්ලා සිටිනවා කඩුගන්නාව දේවස්ථානයේ නාල්නී මහත්මියගේ පවුලේ අයගෙන් පළමුවන කියවීම ඉදිරිපත් කරන ලෙස. පළවෙනි කියවීම පස්වන එපීස පස්වන පරිච්ඡේදයේ එපීස 4 වන පරිච්ඡේදයේ
පරිච්ඡේදයේ 25 වන පදයේ සිට 32 වන පදය හා 5 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට දෙවන පදය දක්වා එබැවින් බොරු කීම අත්හැර දමා අසල්වාසී එකිනෙකා සමග සත්‍ය කතා කරන්න. මන්ද අපි එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයෝ වෙමු. කෝප වුවත් පවු නොකරන්න. ඉර බහිනතුරු හිතේ කෝපේ තබා නොගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න. සොරකම් කර අය තවත් සොරකම් නොකරන්තා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකි වනසේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත්වා. කිසි දූසිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර. අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න. සුද්ධාත්මයන්න් වහන්සේට දුක් නොදෙන්න. මන්ද මිදීමේ දවස සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති සහතිකයේ මුද්‍රාව උන්වහන්සේය. තිත්තකම්, කෝපය, උදහස, කෝලහල, අපහාසය හා සියලු ආකාර ද්වේෂ පහ කර දමන්න. එකිනෙකා කෙරෙහි කරුණාවද දයානුකම්පාවද ඇතිව සිට දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින් උන්වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න. ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කොට මිහිරි සුගන්ධ පූජාවක්ද යාගයක්ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිත පරිත්‍යාග කළාක් මෙන් ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න. පළවෙනි කියවීම එසේය. දෙවිඳුන්ට තුති වේවා. අපි මීළඟට සුදුසු භාරංචිට ඇහුම්කන් දෙමු. ඩිමෙල් මහත්තයාගේ පවුල අයට මම ආරාධනා කරනවා සුදුසු භාරංචි ඉදිරිපත් කරන ලෙස. සුද්ධ වූ සුභාරංචිය සුදු ජොහාන්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 35 වන පදය සහ 41 පදයේ සිට 51 වන පදය දක්වා වූ සුභාරංචියට සවන් දෙන්න. ජේසුස් වහන්සේ කතා කොට ජීවනදායක භෝජනය මමය. මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේය. එවිට ස්වර්ගයෙන් පහළ වූ භෝජනය මමයයි උන්වහන්සේ වදාළ බැවින් යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි කියමින් මොහු ජෝසෙෆ්ගේ පුත් ජේසුස් නොවේද? අප මොහුගේ මවද පියාද අඳුනන්නේ නැද්ද? මම ස්වර්ගයෙන් බැස්සෙමෙයි ඔහු දැන් කියන්නේ කෙසේදැයි කීහ. ජේසුස් වහන්සේ ඔවුන් අමතමින් ඔබ කෙරෙහි මැසිවිලි නොදොරවන්න. මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇදගන්නා අයෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකිය. මම අන්තිම දවසේදී උත්ස්ථාන කරන්නෙමි. සියල්ලෝම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති දිවසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී උන්වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝම මා වෙත ඇති. දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තනන් වහන්සේ හැර අන් කිසිවකු දෙවියන් වහන්සේ දැක ඇතැයි මෙයින් අදහස් නොකරමි. උන්වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. ඒ කාන්තයෙන්ම මම ඔබට කියමි. අදහන්නාට සදාතන ජීවනය ඇත. ජීවනදායක භෝජනය මමය. ඔබේ පියවුරු කාන්තාරයේදී මන්නා කෑහ. ඒත් ඔවුහු මිය ගියහ. මේ වනාහි ස්වර්ගයෙන් බැසෙන භෝජනය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නොමැරෙන්නේය. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනය මමය. යමෙක් මේ භෝජනයෙන් වදාළුවහොත් ඔහු සදාකල් ජීවත් වන්නේය. මා විසින් දෙනු ලබන ඒ භෝජනය මාගේ මාංශය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයි වදාළසේක. කිතු සමුදුන්ගේ සුභාෂණය මෙසේය. කිතු හිමියනි හිමිවේ ගිත් පැසසුම්. අද දවසේ ඔබ ඇසුවා වූ ඒ පළමුවන කියවීමට අපගේ අවධානය යොමු කරමු. ඔබ දැකලා ඇති පැරණි ඔරලෝසුවක් ගත්තොත් මම මේ කියන්නේ ඩිජිටල් ඔරලෝසුවක් ගැන නෙමෙයි පැරණි ඔරලෝසුවක් ගත්තොත් ඒ ඔරලෝසුවේ පිටිපස්ස අපි ගලවලා බැලුවොත් අපිට පේනවා
දැතිරෝධ තියෙනවා විවිධ දිසාවන්ට සවි කරපු දැතිරෝධ තිබෙනවා. හැබැයි මේ දැතිරෝධ සමහර වෙලාවට උතුරට කරගෙනවා දකුණට කරගෙනවා බටහිරට කරගෙනවා විවිධ දිශාවන් වලට මේ දැතිරෝධ කරගෙනවා. හැබැයි අපි ඉස්සරහා පැත්ත බැලුවොත් අපට පේනවා ඒ හැම දැතිරෝධයක්ම එක පැත්තකට පෙන්නන වෙලාව තමයි අපට දර්ශනය කරන්නේ. ඔවුන් විවිධ දිශාවල් වලට කැරකෙන්නට පුළුවන්. හැබැයි කැරකිලා අවසාන ප්‍රතිඵලය අපට ලබා දෙනවා නිවැරදි වෙලාවක්. එහෙමනම් අපි විවිධ පුද්ගලයන් විවිධ ටැලන්ටයන් තියන අය විවිධ හැකියාවන් තියන අය අපි අතර ඉන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ අද වචන තුල කියනවා උන්වහන්සේව ප්‍රශංසා කරන උන්වහන්සේව නමස්කාර කරන එකම එක පිරිසක් උන්වහන්සේව උසස් කරන පිරිසක් බවට පත් වෙන්නට කියලා දේ වචනය අද අපට මතක් කරනවා. අපි පළමුවන කියවීම බැලුවත් උන්වහන්සේ කියන උන්වහන්සේ වගේ වෙන්නට අපි උත්සාහ කරන්න. අපි විවිධ පුද්ගලයන් තුළ විවිධ දේ තිබෙන්නට පුළුවන්. උන්වහන්සේ අපට කියනවා ඒ සෑම එකක්ම අතාරින්න. අපි බැලුවොත් එපිස 4 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ඉඳලා ඔබ කියවලා බැලුවොත් තිබෙනවා එබැවින් බොරු කීම අතහැර දමා අසල්වාසී එකිනෙකා සමග සත්‍ය කතා කරන්න. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයෝ වෙමු. එහෙමනම් කිතුණු සභාවක් විදිහට අපි බැඳිලා ඉන්නවා එකිනෙකා සමග. අපි බැඳිලා ඉන්නවා. එක අවයවයක් නේද? එක අවයවයක් වෙනවා. දැන් අපි මෙහෙම හිතමු. දැන් අපේ කකුලේ තුවාලයක් තියෙනවා. දැන් මේ කකුලේ තුවාලේ තියෙනකොට අපට ඒ වේදනාව දැනෙනවනේ. දැන් මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නට කැමතියි. අපි ස්වාමින් වහන්සේ තුළ එකම අවයවයෝ නම් අද දවසේ බොහෝ පීඩා විඳින අය අපි දකිනවා. ඒ වේදනාව අපට දැනෙනවද? කුසගෙන්න ඉන්න ජනතාවගේ ඒ වේදනාව අපට දැනෙනවද? අසරණ වෙලා අඬන ඒ ජනතාවගේ සහෝදරයා නැති අම්මා තාත්තා නැති වෙලා යන එහෙම නැත්නම් දුව පුතා නැති වෙලා යන ඒ වේදනාව අපට දැනෙනවද කියන ප්‍රශ්නේ අපි අද දවසේ අහන්නට ඕන. අපි ස්වාමින් වහන්සේ තුළ එකම අවයවයක් විදියට ජීවත් වෙලා ඉන්නවා. එකම ස්වභාවයක් විදියට නැත්නම් එකම කිතුණු පිරිසක් විදියට අපි ජීවත් වෙලා ඉන්නවා. නමුත් හුඟක් වෙලාවට අපි ස්වාමින් වහන්සේගේ ජනතාව වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම එපිසවරුන්ට පවුල්තුමා කතා කරනවා කෝපවත් පවු නොකරන්න. ඉර බසින තුර සිතේ කෝපය තබා නොගන්න. අපි හුඟක් වෙලාවට මනුෂ්‍යයන් විදිහට අපි තරහ අරගෙන කටයුතු කරනවානේ. නේද? උදේ ඉඳන් අපි උදේ නැගිට වෙලාවෙ ඉඳන් අපි කල්පනා කරලා බලුවොත් අපේ ජීවිතේ සමහරවිට තේක රස නැති තැන ඉඳන් අපි පටන් ගන්නෙ. එහෙම නැතිනම් අපිට ඊයේ දවසේ කරන්න බැරි වුණ තැන ඉඳන් තමයි අපි වචන කියන්න පටන් ගන්න. එහෙම නැතිනම් හිත රිදෙන දේවල් නේද? සමහර අය වචන පාවිච්චි කරනවා ඒවා සමහර වෙලාවට පිහා වගේ තමයි අපේ ජීවිතවලට රිදවන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා නේද? අන් අයගේ ජීවිතයට සතුටක් ගෙන දෙන ජීවිතයක් බවට පත් කරන්න ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳ වෙනවා. මොකද එකම අවයවයක් ස්වාමින් වහන්සේ තුළ එකම ශරීරයක් ඇතුව අපි ඉන්නවා නම් අනිත් එක්කෙනා වේදනාවට පත් වෙනවට කැමති නැහැ. නේද? ඒක හේතුව එකම ශරීරයක් නිසා. නමුත් උන්වහන්සේ අපට ආරාධනා කරනවා උන්වහන්සේගේ ඒ සැබෑ අවයවයන් බවට පත් වෙන්නට. යක්ෂයාට ඉඩ නොදෙන්න. නේද? මේ අප තරහව තුල, අපේ බොරුව තුල, අපේ වංචාව තුල නේද? අපි එකිනෙකාට කරන විවිධ ඒ අපහසුතාවයන් තුල ස්වාමින් වහන්සේ රිදවන අවස්ථා බොහෝමයි. උන්වහන්සේ කියනවා ඒ අවස්ථාව යක්ෂයාට දෙන්නට එපා. දේ වචනේ අපට මතක් කරලා දෙනවා යක්ෂයා ඔබම ඔබ යමින් නේද? අපිව දැහැ ගන්නට බලාගෙන ඉන්නවා. නේද? අපිව දැහැ ගන්නට නේද? ඒ කියන්නේ අපි ගැන අවධානයෙන් ඉන්නවා අපේ ජීවිතේ වැටෙනකම් නැත්නම් අපේ ජීවිතේ ඒ වැරදි මාර්ගයේ යනකම් යක්ෂයා බලාගෙන ඉන්නවා. ඉතින් එහෙමනම් අද දවසේ උන්වහන්සේ අපට කියනවා කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නැර. අන්‍යයන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න. දැන් ඔබ මම හම්බෙන අයගෙන් අපි කතා කරන වචන ලිස්ට් එකක් හැදුවොත් අපි වෙන අයගේ ඕනේ අපේ වචන ලිස්ට් එකක් අපි හදාගමු. අපි අපේ වචන ලිස්ට් එක හදාගත්තොත්
කීයෙන් කීයක් ඒ වචන වලින් යහපත් වචන තියෙනවද? ඒ වචන ලිස්ට් එකේ වැඩිපුරම ඇති අනිත් අයට නරකක් සිද්ධ වෙන වචන, පලිගැනීමක් සිද්ධ වෙන වචන, නේද? දූෂිත වචන ඇති ස්වාමින් වහන්සේ රිදවනවා කියලා දේ වචන අපට මතක් කරලා දෙනවා. එහෙමනම් ඒවා පිට වෙන්නට ඉඩ දෙන්නට එපා. ජාකොබ්තුමාගේ පොතේ කියනවා කරදියයි මිරිදියයි එකම උල්පතෙන් එන්නේ නැහැ කියලා. නේද? අපේ ළිඳේ තියෙන වතුර ලුණු රස වෙන්නේ නැහනේ. නේද? ඒක මිරිදිය. නේද? එතකොට මුහුදේ තමයි ලුණු වතුර තියෙන්නේ. නේද? ඒ ළිඳෙන් එකවර එහෙමට අවස්ථාව අඩුයි. එහෙනම් ස්වාමින් වහන්සේ කියනවා ඔබ කිතුණු දරුවෙක් විදිහට ඔබ මම කිතුණු දරුවෙක් විදිහට ඒ කිතුණු ගුණාංග උන්වහන්සේ තුල වර්ධනය කර ගන්නට ඕන. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. මොකද යේසුස් වහන්සේ මේ ලෝකෙන් යනකොට අපට ශුද්ධාත්මයන් වහන්සේ දීලා ගියේ. අපි ළඟ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ. මේ ඒ උන්වහන්සේ හැම වෙලාවෙම දුක් වෙනවා. අපේ මේ වචන තුල, අපේ තරහව තුල, අපේ හැසිරීම තුල උන්වහන්සේ දුක් වෙනවා. හදා ගන්නට බැරි වෙන සෑම අවස්ථාවකම නේද? හුඟක් වෙලාවට අපි හිතන්නේ අපි හරි කියන තැන හුඟක් වෙලාවට අපි ඉන්නවා. මනුෂ්‍යන විදියට ඔබ මම ඉන්නවා. අපි හරි මම හරි කියන තැන ඉන්නවා. හැබැයි හුඟක් වෙලාවට මම හරි කියන තැනින් අයින් වෙලා අපි අනිත් අය ගැන හිතන්නට පටන් ගන්නට කියලා ස්වාමින් වහන්සේ උදෑසන මතක් කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා දේවචන අපිට කියනවා තිත්තකම් කෝපය උදහස කෝලාහලය අපහාසය හා සියලු ආකාර ද්වේෂ පහ කර දමන්න. එකිනෙකා කෙරෙහි කරුණාව දයානුකම්පාවද ඇතිව සිටින්න. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට කමක් කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න. මට මතකයි අපේ ඒ දවස්වල හිටපු වැඩිහිටි පරම්පරාව හරිම කරුණාවන්තයි. වර්තමානයේ කරුණාවන්ත නැහැ කියනවා නෙමෙයි. වර්තමානයේ වැඩිහිටි පිරිස අපි දකිනවා හුඟක් වෙලාවට දැන් පත්තරයක් ගත්තොත් ගුවන් විදුලියක් රූපවාහිනිය දැක්කොත් වැඩිහිටි පරම්පරාව කරන දේවල් අපි දකිනවා. නේද? දැන් අද දවසේ දුවක්ව තියලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. පුතෙක්ව තියලා යන්න බැරි තත්ත්වයක් අද සමාජයේ අපි දකින්නට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අපි තුල තිබෙන ඒ අපිට නුසුදුසු දේ ස්වාමින් වහන්සේට බාර දීලා උන්වහන්සේගේ ආදරේ කරුණාව අපි වැළඳගෙන නැති නිසායි. ඉතින් එහෙනම් උන්වහන්සේ අද වගේ මේ පරිසරයේ තියෙන මෙවැනි ආකාර දේවල් දකිනකොට ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවනවා. ඒ දේවල් වලින් වැළකෙන්න. නේද? අපි දන්නවා පැරණි කිවිසුමේ උන්වහන්සේට දුම් පූජාවන් ඔප්පු කරා. ඒ දුම් පූජා ඔප්පු කරපු සෑම කෙනෙක්ගේම දුම් පූජා උන්වහන්සේ ඊටමත් මනහර විදියට පිළිගත්තා. නේද? අපි දන්නවා සිකරියස් දරුවෙක් නැතුව ඒ කරන දුම් පූජාවේදී දෙවියන් වහන්සේ දුම් පූජාව පිළිගෙන කියනවා මම ඔබට දරුවෙක් දෙන්නට යනවා. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා ඒ මිහිරි සුවඳට. එහෙනම් අපිට ආරාධනා කරනවා ඔබේ මගේ ජීවිතය එවැනි ආකාර මිහිරි යාගයක් විදිහට නේද උන්වහන්සේ පිළිගන්න යාගයක් විදිහට පූජා කරන්න කියලා. ක්‍රිස්තුස් වහන්සේ පස්වනි පරිච්ඡේදය දෙවෙනි පදයේ කියන ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කොට මිහිරි සුගන්ධ පූජාවක්ද යාගයක්ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන් ඔබත් ප්‍රේමෙන් ජීවත් වන්න. අපිට ආරාධනා කරනවා යේසුස් වහන්සේගේ ජීවිතය ගත්තාම යේසුස් වහන්සේ කොච්චර ආදරයක් තිබුණාද? සමාරිය ස්ත්‍රිය කොච්චර ආදරයක් දැක්වුවාද? ඒ පෞකාර ජීවිතවලට කොච්චර ආදරයක් දැක්වුවාද? නේද? සාකේව්ස් කොච්චර ආදරයක් යේසුස් දැක්වුවාද? ඒ අනගාල හිටපු හොරාට යේසුස් වහන්සේ කොච්චර ආදරයක් දැක්වුවාද? එහෙමනම් ඔබේ මගේ ජීවිතෙන් එවැනි ආකාර ප්‍රේමයක් ඇතුව ජීවත් වෙන්න කියලා කියනවා. මිහිරි සුගන්ධ පූජාවක් විදිහට ඔබේ මගේ ජීවිතේ පූජා කරන්න කියලා කියනවා. අපි පස්ස හැරලා බැලුවොත් ඔබට මට තේරෙයි ඔබේ මගේ ජීවිතේ තියෙන අඩුපාඩුකම්. අපි හුඟක් වෙලාවට කැමති අනිත් අයගේ තියෙන අඩුපාඩුකම් අපි දකින්නට. හැබැයි ජේසු මේ උදේ ආරාධනා කරනවා මගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් චුට්ටක් හරි දකින්නට. ස්වාමින් වහන්සේ තුල ඔබේ වචනය තබා ගන්න, සිත තබා ගන්න. උන්වහන්සේට කියන ස්වාමීනි මේ වෙලාවෙම මගේ තිබෙන ඒ පාපිෂ්ඨ සිතිවිලි, මගේ තිබෙන ඒ දේ වචනේ කරන්න කොටගෙන මට ඇසුණා වූ මගේ කෝපය, තිත්තකම, පලිගැනීම, අපහාස කිරීම මේ සෑම දෙයක්ම මගේ මුගෙන් අයින් කරන්න ස්වාමීනි. මම ඔබට බාර වෙනවා කියලා ඔබේ ජීවිතය ජේසුට මේ වෙලාවේ බාර කරන්න. මදහත් යාඥා කාලයකට අපි ඇතුළත් වෙමු. මේ වෙලාවේ මම ආරාධනා කරනවා රසික පියතුමාට මදහත් යාඥාවකින් මඟ පෙන්වන ලෙස.
අපි ආඥා කරමු. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු මේ තාක්ෂණය නම් වූ ආශිර්වාදය හරහා අපට එක පවුලක් ලෙස එකතු වී ගීතිකා ගායනා කරන්නටත් බයිබලයේ කියවන්නට ඒ දේ විග්‍රහ කරන්නට යාඥා කරන්නට මේ දුන්න අවස්ථාව ගැන කරුණාව ගැන ඒ වගේම අද අපි ඇසූ ලෙසින් අප රටේ ලෝකයේ සමාජයේ දුක් විඳින්නා වූ සියලු දෙනාගෙනත් අපි යාඥා කරමු. විශේෂයෙන් අපි අපේ රටේ වසංග තත්ත්වය නිසා දුක් විඳින සියලු දෙනා ගැන යාඥා කරමු. රෝගී වූවන් උදෙසා අපි යාඥා කරමු. ජීවිත අහිමි වූවන් සහ ඔවුන්ගේ පවුල් ගැන විශේෂයෙන් අපි යාඥා කරමු. ජීවන වියදම තනිකම මානසික ආතති ප්‍රචණ්ඩත්වය මේ සියල්ල නිසා දුක් විඳින්නා වූ ජනතාව ගැන අපි යාඥා කරමු. දෙවියන් වහන්සේගේ සැනසීම උන්මත අපි ඉල්ලා සිටිමු. ස්වාමීනි අපේ යාඥා ඇසුව මැනව අපගේ හඬ ගැසීම වහන්සේ වෙත පැමිණේවා. අපි අපගේ දියෝකීසිය ගැන විශේෂයෙන් යාඥා කරමු. සියලුම සභාවන් සියලුම සභිකයන් සියලුම පූජක ගිහි සේවක සේවිකාවන් ගැන යාඥා කරමු. නැවත වරක් අප යම් ආකාරයක සංචරණ වලට යටත්ව මේ ගත කරන්නා වූ කාලය තුල අපගේ ආධ්‍යාත්මික ජීවිතයේ වර්ධනය ගැන අපි දිව්‍යන් වහන්සේට යාඥා කරමු. සියලුම සභාවන් කරන්නා වූ ඒ නිර්මාණාත්මක වැඩසටහන් ගැන අපි යාඥා කරමු. ස්තුතිවන්ත වෙමු. ඒවා හරහා අපගේ සමාජිකයන් සහ අපේ පවුල පෝෂණය කරන මෙන් අපි දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඒ වගේම අපගේ සභාවන් වලත් යම් ගැටලු වලින් ප්‍රශ්න වලින් පෙළෙන යමෙක් ඇද්ද ඔවුන් ගැන අපි විශේෂයෙන් දිව්‍යන් වහන්සේට යාඥා කරමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම වහන්සේ වෙත පැමිණේවා. අපි තවදුරටත් අපගේ ලෝකයේ සහ රටේ මේ උද්ගත වී ඇති තත්ත්වයන් උදෙසා ක්‍රියාත්මක වන්නා වූ සියලු දෙනා ගැන අපි යාඥා කරමු. විශේෂයෙන් ඒ තීරණ ගන්නා වූ පුද්ගලයන් වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල ගැන විශේෂයෙන් යාඥා කරමු. අපගේ රටෙත් ඒ ධාරිතාව අපට දරා ගන්න පුළුවන් වූ ඒ රෝගීන්ගේ ධාරිතාව මේ වන විට කෙමෙන් කෙමෙන්නේ වැඩි වෙමින් ධාරිතාව පසු කරමින් යන මේ අවස්ථාවේදී කරන්නා වූ සේවය ගැන විශේෂයෙන් අපි යාඥා කරමු. අපගේ ලෝකයේ මෙලෙසම දුක් විඳින්නා වූ අනෙක් සිළු ජනතාවන් රටවල් ගැන යාඥා කරමු. විශේෂයෙන්ම මේ දුගී අසරණ රටවල් ගැන විශේෂයෙන් යාඥා කරමු. ඒ එන්නත ලබා ගන්නට බැරිව සිටින ජනතාව වෛද්‍ය පහසුකම් ලබා ගන්නට නොහැකිව පෙළෙන ජනතාව ගැන විශේෂයෙන් යාඥා කරමු. දෙවියන් වහන්සේ කරුණාව මත අපි ඉල්ලා සිටිමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම වහන්සේ වෙත පැමිණේවා. අපි විශේෂයෙන් රත්නිවල දේවස්ථානය ගැන යාඥා කරමු. සියලුම සමාජිකයන් ගැන යාඥා කරමු. දේව මෙහෙට සහභාගී වුණා වූ වෙන්ට නොහැකුණා වූ සියලු දෙනා ගැන විශේෂයෙන් යාඥා කරමු. දෙවියන් වහන්සේ මේ ගත කරන්නා වූ කාලය
ගැන අපි යාඥා කරමු. ඒ වගේම අපගේ පෞද්ගලික යාඥා අපි දිව්‍යන් වහන්සේට ඔප්පු කරමු. විශේෂයෙන් ඔවුන් ගැන යාඥා කරන්නට අපගේ නිල්ලුවා වූ දෙනා ගැන විශේෂයෙන් අපි නිශ්චලව යාඥා කරමු. අපගේ පෞල් ගැන යාඥා කරමු සහ අපගේ පෞද්ගලික යාඥා කන්නලව දිව්‍යන් වහන්සේට අපි ඔප්පු කරමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම වහන්සේ වෙත පැමිණේවා. මේ සියලු යාඥාවන් අපි ස්වාමින් වහන්සේට ඔප්පු වන පිණිස ස්වාමින්ගේ යාඥාව අපි ගායනා කරමු. පියාණනි අපගේ කෙනෙක් ගීතිකාව අපි දන්න විදියට මතක විදියට ස්වාමින් වහන්සේ ඉදිරි අපි ගායනා කරමු. පියාණෙනි අපගේ වැජඹෙන ස්වර්ගයේ පියාණෙනි අපගේ වැජඹෙන ස්වර්ගයේ පහළ වෙමින් ඔබ රජදහනා අභිමතයද ඔබ ඉටුවෙමිනා නමස්කාර වේවා ඔබ නාමය ස්වර්ගයෙහි මෙන් මහ පොළොවේ නමස්කාර වේවා ඔබ නාමය ස්වර්ගයෙහි මෙන් මහ පොළොවේ සලසමිනේ දින දින අපවත් පත සමාව අපහට ප්‍රදාන කළ මැන වරද කළා වූ අය වෙත අපහට අප දුන්නාසේ සමාව උන්හට නපුරට පෙළඹෙන ඒ මොහොතේදී මුදනු මැනවි අප පාපයේ බැම්මෙන් රජය බලය හා මහිමය ඇත්තේ ඔබ හට සන්තක වයි. අපි යාඥා කරමු. සියලු නැනනුවන ඉක්මන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හාතුමන්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත සතන්හි තබා ගනු ලැබේවා. සියලු බල දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මක දාසරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. අපි අවසාන වශයෙන් ගායනා කරමු මේ ගීතිකාව. ආශා වඩවා නිබඳව මෙලොවේ
තුල සමිඳුනි ඔබගේ ආශාරුදුන එක දෝෂා නොමවේ සලිත කරයි මහදේ කැපවෙමි ඔබ හට සමිනි වගේ හදවත සමිඳුන් හමුවේ කිම පළමේ ගෙව නාහිස් දිවියේ ලබනසේ ජීවනයේ හිටුවේ ඔබ රිසි මහද තුලේ පරදන පින්බර ඔබනෙත් දැකුමට ලොබවේ මිලිනවුමානෙත් පසසනසේ ඔබමා පුරවන නැනදිවි පෙමිණි මෙමා සියලු දෙනාටම ජේසු පිහිටයි. Yesu Peter, Father. Yesu ඒ වගේ පිටයි. Yesu Peter, Father. ජේසු පිහිටයි. ඒ වගේම පොඩි එක ඉල්ලීමකුත් මම ඉල්ලන්න කැමති ඔබගෙන්. කීප දෙනෙක් ඇහුවා ඔබගේ දේවස්ථාන පළාත්වල සම්මාදන් කොහොමද අපි දාන්නේ කියලා. මම පොඩි යෝජනාවක් කරන්නට කැමති. ඔබ මේ নমස්කාරයට සම්බන්ධ වුණායින් පස්සේ කැටයක් අරගෙන ඒ කැටයට සති 4ෙම සම්මාදන් දාලා නැත්නම් මාසික දීමනා දාලා ඔබගේ දේවස්ථාන පළාතේ භාණ්ඩාගාරිකට ඒ දේ මාසය අවසානයේ ගිහිල්ලා දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට පිදිය යුතුයි. ඉතින් ඒක නිසා අපි Zoom එකට කුමන සර්විස් එකකට සහභාගී වුණත් ඔබේ මුදල් වෙන් කරලා කැටයක දාලා තියලා ඔබගේ දේවස්ථාන පළාතට ඔබගේ භාණ්ඩාගාරයට කතා කරලා ඔබේ මුදල් ගිහිල්ලා දෙන්න. එහෙනම් අපි ලබන ඉරිදාත් සුපුරුදු පරිදි අපි හම්බ වෙමු. ඒ වගේ මම මතක් කරන්න කැමති දෙමළ ඔන්ලයින් සර්විස් එකක් දමිළ භාෂාවෙන් ඔන්ලයින් සර්විස් එකක් යනවා ක්‍රයිස්ට් චර්ච් එකේ සර්විස් එකක් යනවා ඉරිදා උදේට. ඒ වගේම ඉංග්‍රීසියෙන් නමස්කාරයක් යනවා සෙන්ට් පෝල්ස් එකේ සෙන්ට් පෝල්ස් එකෙන් කරනවා. ඒ වගේම සිංහල නමස්කාරය අපි රත්මීවල රත්මීවල කඩුගන්නාව දේවස්ථාන සභාවන් එක්ව අපි සිදු කරනවා. ඔබට කුමන දේවස්ථාන පළාතක හරි ඉන්නවා නම් සර්විස් එකට සම්බන්ධ වෙන්න නොහැකි. මේකට සම්බන්ධ කරන්න කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි දියෝකීසියක් විදියට තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා කිසිම ගැටලුවක් වෙන්න අපි ඉදිරියේදී සම්බන්ධ වෙලා දියෝකීසිය වෙනුවෙන් අපි වැඩ කටයුතු කරගෙන යමු. ඔබට නැවතත් ජේසු පීඨයි දේව පීඨයි සුබ දවසක්. God bless you, Father. God bless you. God bless Yesu you. Peter, Father. පරිස්සමින් හැමෝම ගෙදරට වෙලා ඉන්න. Father Yesu පිටයි. Yesu Peter, Father. Thank you, Father. හරි thank you. Yesu Peter, Father. God bless you. God bless you. ඉන්දියාවේ දාලා තියෙන මං ගිහිල්ලා එන්න දෙයට වත් වෙන